අයිබෝවන් නිවුස් ෆස්ට් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රයිනි ෆ්‍රැන්සිස්කා අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තව පැය කිහිපයකින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ලෝකය හමුවට. කබ්‍රාල්ගේ මන්ත්‍රී අසුන හිස් එතනට කැටගොඩ. අවුරුදු 12ට වැඩි ළමුන්ට ෆයිසර් එන්නත් දීමේ තීරණය සිකුරාදායින් පසුව. කොරෝනා දින 6ක දරුවෙකුත් පිළිගනී. ඇෆ්ගනිස්තාන ශිෂ්‍යාවන්ට තලේබාන් පාලනයෙන් නව නීති. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ සිය මන්ත්‍රී දුහුරෙන් ඉල්ලා අස් වුණා. ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාර දී තිබෙනවා. මේ අතර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා මීට පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා. වන පුරප්පාඩුව සඳහා පක්ෂය විසින් මේ වන විට තීරණය කළා තියෙනවා පසුගිය කාලේ ඉවත් වුණු ජයන්ත කැටගොඩ මැතිතුමාව පත් කරන්න කියලා කියන තීරණය පක්ෂය අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු ඉදිරියට කෙරෙයි. මෙහිදී විශේෂයෙන් එක් දෙයක් කියන්න ඕනේ. අපි දන්නවා අතීතයේ මේ රටේ පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවේ മന്ത്രി ධුරයක් අවශ්‍ය වෙච්ච වෙලාවක යම්කිසි කාරණයක් සඳහා කොතරම් අමාරු වුණාද කියලා එම පක්ෂවලට ජාතික ලයිස්තුවේ හිටපු മന്ത്രിවරයෙක්ව ඉවත් කරගන්න. නමුත් ඒ අතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ සුවිශේෂී පක්ෂයක්. සංගීත පුටු තරඟේ වගේ මහින්දගේ මුදල් ඇමතිකම බැසිල්ට දෙනවා වෙනසක් නැහැ. ලක්ෂ්මන්ගේ මහ බැංකුව අධිපතිකම කබ්‍රාල්ට දෙනවා වෙනසක් නැහැ. සංගීත පුටු තරඟේ. දැන් මෙහෙම සංගීත පුටු තරඟයක් තිබ්බා කියලා අලුත් නායකත්වයක් මහ බැංකුවට එනවද? අලුත් සංකල්ප එනවද? නැහැ. මේ ඔක්කොම මේ රටේ ආර්ථිකය විනාශ කරන්න, මේ රට විදේශිකයන්ට ණය කරන්න, දරා ගන්න බැරි තරම් ණය කන්දරාවක් මේ රටට ඉතුරු කරන්න දායක වෙච්ච අය. ලෝකේ ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව අද වෙනකොට තියෙන ඊටාම නරක තත්ත්වයක්. ලෝකයේ ලංකාවේ ආර්ථිකය පිළිබඳව රේටින්ග්ස් ලැබලා දෙන ආයතන අද වෙනකොට අපිව දාලා තියෙන්නේ පල්ලෙහාම මට්ටමට. ඒ කියන්නේ CC මයිනස්. දැන් මේ ඊටාම නරක තත්ත්වයට අපේ රට ආර්ථික කළමනාකරණයේ පැත්තෙන් ඇදලා දාපු පිරිසම පුටුමාරු කළා කියලා කිසිම විදිහක වෙනසක් මේ රටේ ආර්ථිකයට සිද්ධ වෙන්නේ නැහැ. නාය යනු දැක දැක පස් කපන්නේ කවුද? මේ කතාව තව පොඩ්ඩකින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 48 වෙනි නිත්‍ය සැසිවාරය අද ආරම්භ වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. මෙවර සැසිවාරයේ අද සිට ලබන 8 වනදා දක්වා පැවැත්වෙනවා. මෙවර සැසියේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු වනු ඇති. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනෙන ලද 46 ඇලයිරක් එක යෝජනාවේදී මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම මෙන්ම සංහිඳියාව හා වගවීම පිළිබඳ ප්‍රගතිය පිළිබඳව වාචික ඉදිරිපත් කිරීමක් මෙවර සැසියේදී බලාපොරොත්තු වන බවයි. ඒ අනුව එම වාචික ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් අද සිදු කෙරෙනු ඇති. අන්තවාදී මතවාද හා ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති ප්‍රබලතම අභියෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉතාලියේ බොලොග්නා නගරයේ පැවැත්වෙන G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිවාරය ඊයේ අමතමින්. සොවීමට කාලයයි සංස්කෘතින් අතර සාමය ආගම් අතර අවබෝධය යන තේමාවෙන් මෙවර G20 අන්තර් ආගමික සමුළුව පැවැත්වෙනවා. ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ ඊයේ ආරම්භ වූ සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වුවා. A prominent features of our region is ethnic. අපේ කලාපේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික ආගමික හා සංස්කෘතික විවිධත්වයයි. අන්තවාදී මතවාද හා ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ බරපතලම අභියෝගයක්. Serious challenges of our time.
වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වනවා. ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛත්වයේ දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට. To bring it in the line with modern requirements. COVID-19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර තිබෙනවා. And resume our lives. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතුයි. නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්ෂාව ලොව පුරා තිබිය යුතුයි. Available across the globe. මෙය යම් පිරිසක් පමණක් නොව සියලු දෙනාම ජයගත යුතු සටනක්. But by all. වෛරසය හේතුවෙන් රටවල් සිය දේශ සීමා තාවකාලිකව වසා දැමීම සුදුසුවත් හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. Temporarily. To contain the virus, isolation is not the answer. සීල් කළ හාල් වෙළඳපළට මේ කතාව තව පොඩ්ඩකින්. පාසල් ළමුන්ට අධීර කිහිපයක් යටතේ ෆයිසර් එන්නත් ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් යෝජනා කර තිබෙනවා. කමිටුවේ වාර්තාව එළඹෙන බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දීමට නියමිතයි. එම වාර්තාව එළඹෙන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් කෙරෙනවා. අවුරුදු 12ට වැඩි ළමුන්ට එන්නත් ලබා දීම පිළිබඳ අවසන් තීරණයක් එම රැස්වීමේදී ගැනීමට නියමිතයි. මේ අතර අද දිවිනට ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 73710ක් මේ වන විට මධ්‍යම එන්නත් ගබඩාවේ තැන්පත් කර තිබෙනවා. මේ අතර බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 6ක් වයස ඇති බිරිඳෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. අදාළ බිරිඳා 17 වෙනිදා මෙලොව එළිය දැක තිබූ අතර හුස්ම ගැනීමේ අපහසුාවක් හේතුවෙන් බලංගොඩ රෝහලේ නොමේරු ලදරු එකකේ ප්‍රතිකාර ලබමින් සිටියා. දරුවා මිය යාමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂණයෙන් හෙළිව තිබුණේ බිරිඳා කොවිඩ් ආසාදිත බවයි. ඒ අනුව බිරිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බලංගොඩ දහමාන ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේක නොකඩවා කෙරෙන දෙයක්. ලෝකේ පුරාම විවිධ පරීක්ෂණ ආයතන මගින් මේ දක්වා විවිධ මට්ටම් වලින් මේ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වල සමහර ඒවා ප්‍රතිඵල මේ වෙනකොටත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. සමහර ඒවා තාම ප්‍රසිද්ධ කරලා නැහැ. අපේ මේ ළමා රෝග සම්බන්ධයෙන් සහ ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් ඉන්න විශේෂඥවරු මේ මතුවෙන තොරතුරු අලුත් තොරතුරු අලුත් දත්ත නොකඩවා සමාලෝචනය කරනවා. ඒ අනුව තමා ඒ විටින් විට මෙන්න මේ විදිහට තමා අලුත්ම තත්ත්වය කියලා ඒ නිර්දේශ අපිට ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව ඉදිරියේදී මේ වයස 18ට අඩු දරුවන්ට ඒ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මේ ලබා දී ඇති නිර්දේශ මත මම හිතනවා ඉදිරියේදී විටින් විට ලැබෙන අලුත් දත්තත් සමග මේ ළමුන්ට මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ වෙනවා ඇති. ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම අදත් එළවලු මිල ගණන් පැවතියේ පහළ අගයකයි. කටුගස්තොට කැප්පෙටිපොළ මැණික් කුඹුර වෙළඳ සංකීර්ණයට අදත් විශාල වශයෙන් එළවලු තොග ලැබී තිබුණා. අප වාර්තාකරු පැවසුවේ එළවලු තොග ලැබුණත් මිල සීක්‍රයෙන් පහළ වැටී තිබූ බවයි. පිටපළාත්වල වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවද ඔහු පැවසුවා. වෙළඳු නැතිඳ මේ ක්‍රමයට ගියොත් අපිට බොහොම අමාරු වෙනවා. මොකද මේ ගේන එළවලු විකුණ ගන්න බැරුව ඉතුරු වෙනවා හැන්දාවට. මොකද මේ මාකට් හරියට මේ මාකට් එකේ බඩු අරන් ගිහලා විකුණන්න තැනක් නැහැ. වෙළඳු නැහැ කොයි තමයි ගොඩක් මේ ආර්ථික වස්තුත්තාන ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ උඩ බලන් ඉන්නවා මේ බඩු කාටද දෙන්නේ කියලා. මේ අතර තමුත්තිකම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරුව වන විට එළවලු කිලෝග්‍රෑම් ලක්ෂ 4මාරක් ලැබී තිබූ අතර ඒවායේ තොග මිල පැවතියේ පහළ අගයකයි. ගොයියට ගේන මිලද විකුණ ගන්න බැරි තත්ත්වයක ගොයි අන්ත අසන තත්ත්වයක ගොයි පත් වෙලා තියෙනවා. ඒ තරම් ගොඩාක් එළවලු මිල පහත වැටලා තියෙනවා. මොකද මම රජයෙන් ඉල්ලා සිටින වෙන මොකුත් නෙමෙයි. මේ ගේන එළවලු ටික ගොයියන්ට සාධාරණ විකුණ ගන්න යම්කිසි ක්‍රමවේදයක් සකසලා දෙනවා නම් ඒක ගොඩාක්ම වටිනවා. තවත් ප්‍රාදේශීය පුවත් ඔබ වෙතට ගෙනීමට සූදානම් සිටිනවා ඔමායා කෝවිලකොටකින්. ඔමායා
ඔවුරයිනි අපි ප්‍රාදේශීය පුවත් වාර්තා කිහිපයක් වෙත යොමු වෙමු. මේ හම්බන්තොට අපේ වාර්තාකරු රොෂාන් ගෙන එන වාර්තාව. ඔබ දන්නවා හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය පසුගියදා ගැසට් කෙරුණා. දැන් මේ රක්ෂිතය ගැසට් කෙරුණත් එහි සිදුවෙන මිනිස් ක්‍රියාකාරකම් තවමත් නතර වෙලා නැහැ. ඊට කදිම උදාහරණයක් තමයි මේ අලි කළමනාකරන රක්ෂිත ප්‍රදේශයේ ගල් කොරියක කැණීම් සිද්ධ වෙනවා. ගල පාදන මේ පසුගියදා ගැසට් කළ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ප්‍රදේශයේ ගල් කොරියක කැණීම් සිදුවන ආකාරයයි. වල් සපුගල ගොවීන් සිදු කළ දින 105ක විරෝධතාවයකින් පසුව පසුගියදා මෙම ප්‍රදේශය ගැසට් කළා. වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය සහ ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ මෙම ගැසට් කළ ප්‍රදේශයේ විශාල වශයෙන් ගල් කොරි සහ අනවසර වගා භූමි තවමත් සිදු කරගෙන යන බවයි. ඊට මෙම දර්ශන කදිම නිදසුනක් සපයනවා. මේමයි පෞරාණික බිම් තියෙන ඒ පෞරාණික බිම් වලට හානි වෙනවා. වනසතුන්ට ඉන්න තියෙන භූමිය තමයි අද මේ විනාශ කරන්නේ. අක්කර එකමාරකට දීපු පොමිට් එක අක්කර 10කට දිග්ගස්සලා මේ ගල්තලාව ගල කඩලා පල්ලෙහාට දාලා දැන් ගලේ බින්ගලත් එක්ක විනාශ කරමින් යන අක්කර 10ක්. අද වෙනතුරු මහවැලියවත් වන සංරක්ෂණයකවත් පරිසර අධිකාරියවත් දිස්ත්‍රික් ලේකම්වත් පොලිසියවත් හමුදාවත් මේ රක්ෂිතය ඇතුළත වන කිසිදු ජාවාරමක් පිළිබඳව ඇහැක් කරලා බලන්නේ. මේ මාසේ අවසන් වීමට පෙර මේ සඳහා මැදිහත් නොවනවා නම් නැවත වලව වම්මිවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ගොවිත් සමග ගොවි අරගලයට නැවත සූදානම් කියන පණිවිඩය අපි බලදාන දෙන්න සූදානම්. අපිට වාර්තා වෙනවා මේ වෙනදී වෙට කොට පවතින තත්ත්වයක් පිළිබඳව. අපි දන්නවා මේ කොවිඩ් සංචරණ සීමා කොයි ආකාරයෙන් පැවතියත් හදිසි අනතුරු වල නම් නිමක් නැහැ. නතර වීමක් නැහැ. එහෙම නේද? අපි රත්නපුරයට ගිහිල්ලා බලමුද මොකද වෙලා තියෙන්නේ කියලා. රායනි ඔව් මායා අධික වේගයෙන් ධාවනීය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී ලිස්සා යාමින් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අද උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා එළවලු සහ පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එලෙස මාර්ගයේ ලිස්සා යාමින් ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක්ද අනතුරට පත් කරමින් ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. අඩේ අයියෝ වාට මොකද? ඌට අමාරුයි. හා? අයියේ කොහොමද? අවුලක් නැහැ නේද? අයියේ ඉඳ ගන්න අයියේ. අතන ගිහලා ඉඳ ගන්න. මේක ඕන් ගැව්වා කරන්න දෙයක් නැහැ නේ. අම්මා අරයට එන්න බැයිද? පොඩි ඇකිල්ල නැහැ. හොඳයි රත්නපුරයේ සිදුවුණු අවාසනාවන්ත රිය අනතුර. අපි සූදානම් මේ වෙලාවේදී පාරිභෝගික අධිකාරිය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොවුණු වී ගබඩා වලින් අත්අඩංගුවට ගත්තු වී තොගවලට කරන්නට යන දේ වාර්තා කරන්නට මේ වී තොග වී අලෙවි මණ්ඩලයටයි බාර දෙන්නට තීරණය කරලා තියෙන්නේ. මේ ඒ පිළිබඳ වාර්තාවක්. රජයේ ලියාපදිංචි වූ අතනමැදි ගබඩාවල සංගවා තිබූ වීතොග මෙලෙස පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පාරිභෝගික අධිකාරිය මගින් මුද්‍රා තබා ඇති ගබඩාවල වී කිලෝ ලක්ෂ 21කට ආසන්න ප්‍රමාණයක් පවතින බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා. ඒ අනුව කාටගස්තිගිලිය, රඹෑව සහ අලාව ඇතුළු ප්‍රදේශවල ගබඩාවලින් අත්අඩංගුවටගත් වී කිලෝ 70000ක් පාරිභෝගික අධිකාරිය මගින් වී අලෙවි මණ්ඩලය වෙත බහර දීම ඊයේ සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවටගත් සියලු වීතොග වී අලෙවි මණ්ඩලයට බහර දීමට කටයුතු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී BACP පෙරේරා මහතා සඳහන් කළා.
ඊයේ දහවල් කාලයේ දහවල් 1:00ට විතර හම්බන්තොටට ගිනිකොන දිග මුහුදේදී යම්කිසි කම්පන තත්ත්වයක් වාර්තා වුණා. අපි දන්නවා ඒක තමයි මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම කම්පන තත්ත්වය. හැබැයි ළඟ මෙවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වෙනවා. මෙරට භූමිය ආශ්‍රිතව සිදුවෙන මේ වාර්තා වෙමින් පවතින කම්පනයන් පිළිබඳව අධ්‍යයනයට ප්‍රමුඛතාවක් වෙලා නැහැ කියලා පෙරදින විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්න මහතා චෝදනා කරනවා මේ වෙලාවේ. කොට විතරයි ඕන කෙනෙකුට මේ භූමිකම්පාවක් දැනෙන කෙනෙකුට තමයි කෙනෙක් හිතන්නේ මේ ගැන අධ්‍යයනය කළ යුතුයි කියලා. නමුත් රජයට මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරා පහුගිය අවුරුදු ගාණක් තුල. නමුත් ඒ කාරණේ හරි හැටි ග්‍රහණය කරගත්තේ නැහැ බලධාරී. නමුත් දැන් තේරෙනවා මේකේ තියෙන බරපතලකම. මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි. මේ ප්‍රශ්නේ විසඳන්න නම් මේකට අපිට දත්ත අවශ්‍යයි. ඒ දත්ත ලබා ගන්න අපි පොළොව මත පිට ඉඳගෙන හිටගෙන කකුල් දෙකට දැනෙන කම්පන ගැන කතා කරලා වැඩක් නැහැ. අපි නිවැරදි දත්ත ලබාගෙන ඒවා විද්‍යානුකූලව විශ්ලේෂණය කිරීමකින් පමණයි අපිට ඒ සත්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන්. අලුත්ම කම්පනය සිදු වුණේ ඊයේ දහවල් 1:33ට හම්බන්තොටට කිලෝමීටර් 160ක් ගිනිකොන දෙසින් වන මුහුදේ ඊයේ පස්වරු 1:33ට භූ චලනයක් සිදු වුණා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.1ක්. මීට දින කිහිපයකට පෙර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ භූකම්පනයක් හටගත්තා. ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 2.4ක්. අගෝස්තු 16 වනදා ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1200ක දුරින් මැග්නිටියුඩ් ඒකක 5ක භූ චලනයකින් දින 8කට පසු යාල සෙලවෙයි. ප්‍රබලත්වය රික්ටර් මාපකය 2.5යි. ලංකාව භූමියක් විදිහට එසවෙන නිසා ඉහළට එසවෙන විට ලංකාව බෙදී පවතින විභේද තුල සිදුවන කම්පන. ඒතර මේ කම්පන හොඳින් මධ්‍යම කඳුකර ප්‍රදේශයේ දැනෙනවා. මොකද මධ්‍යම කඳුකර ප්‍රදේශය හරහා තමයි මේ ප්‍රධාන විභේද ගමන් කරලා තියෙන්නේ. ඒ ගැන අපි අධ්‍යයනය කරලා, ඒ ගැන වාර්තා නිකුත් කරලා, ඒ වගේම අපි කියලා තියෙනවා මේ කම්පන සිද්ධ වෙන ඒවා තව මීට වඩා හොඳින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය මාපක ඉතා ළඟ ස්ථානවල සවි කරලා වැඩි දත්ත ප්‍රමාණයක් අපි ලබා ගත්තොත් අපිට මේ පිළිබඳ තියෙන මේ ගැටලුව, මේ විශාල ප්‍රශ්නය අපිට निराකරණය කරගන්න පුළුවන්. ප්‍රමුඛතා ලැබිලා නැහැ ඒ කාරණේ පිළිබඳව අධ්‍යයනය කරන්න. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන සන්ෂයින් සුද්දාගේ ඝාතනය පිළිබඳව පසුගියදා බොහෝ දේ කතා බහ කළා. ඒ පිළිබඳව අලුත්ම වාර්තාවක් අපට ලැබී තිබෙනවා. මේ ඒ ආශ්‍රිතව සැකසුණු සහ අද දවසේදී ඝාතන සිද්ධීන් වාර්තා වන ක්‍රයිම් වොච් විශේෂාංගය. Crime Watch. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන අමිල ප්‍රසංග හෙට්ටි හේවා හෙවත් සන්ෂයින් සුද්දා නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු මිරිස්ස හේන්වල පදිංචි 34 හැවිරිදි හෝටල් හිමිකරුවෙක් සන්ෂයින් සුද්දා නැමැත්තා 3 වනදා මිරිස්ස හේන්වල පිහිටි අනියම් බිරිඳගේ නිවසට පැමිණ යමින් සිටියේදී කොටවිල පොලිස් පසමේ වරකපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණා. සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. සන්ෂයින් සුද්දා නැමැත්තා ඝාතනයට ඝාතකයින් පැමිණි බව කියන වාහනය හා ඒ හිමිකරු මීට පෙර අත්අඩංගුවට ගැනුණා. Crime Watch. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවැනි තරඟයෙන් කඩලු 9ක පහසු ජයක් වාර්තා කරමින්. ඉල්ලා අස්වීමේ ලිපිය බහර දීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ දැක්වූ අදහස් වෙතයි දැන් අවධානය. ජනාධිපතිතුමාගෙන් ලිපිය බාර ගන්නට බලාපොරොත්තු වෙනවා. හෙට ජනාධිපතිතුමාගෙන් ලිපිය බාර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 15 වෙනිදා ඉඳලා වැඩ බාර ගන්න ළමයි ලෑස්තියි. දැන් ඔබතුමාගේ ඉදිරි ගමන් මාර්ගය කොහොමද? එතකොට මේ මහා බැංකුව අධිපති ධූරය ලැබීමත් එක්ක කොහොමද ඉදිරි වැඩපිළිවෙල සකස් කරන්නේ? මේ ඒ කියන්නේ විසුණු ජනතාවට සහන එහෙම ලබා දෙන්න හැකියාවක් තියනවද කොහොමද? මහා බැංකුවේ තියෙන මූලික පරමාර්ථය සහ කාර්යභාරය තමයි රටේ ආර්ථික ස්ථායීභාවය රැක ගැනීම. ඒත් එක්කම ඒ ස්ථායීභාවය රැක ගන්න ගමන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායීභාවය රැක ගැනීම ඒව තමයි මූලික පරමාර්ථ සහ මූලික කාර්යභාරය. ඒ වගකීම් ඉෂ්ට කරමින් ඒත් එක්කම රටේ දිගු ගමනට අපි ඒ වැඩවලට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.
මේ වෙනකොට දැන් සිකුරාදා බිලියන 29ක් මුදල් අච්චු දාලා තියෙනවා මහා බැංකුවේ. මේ වගේ මුදල් අච්චු කැවුවම ආර්ථිකයට ලොකු හානියක් වෙනවා නේද? මොකටද මේ මුදල් අච්චු දාලා තියෙන්නේ? මම ඒවා සියලු දේවල් පිළිබඳව අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය තීරණ ගන්නට මම සූදානම්. ඔබතුමා කලකිරීමෙන්ද යන්නේ කොහොමද පාර්ලිමේන්තු දිවියට සමුදීලා යන එක කොහොමද ගමන? අපිට ජීවිතේට සමුගන්න දවසක් තියෙනවානේ. එහෙමනම් මේ තනතුරු වලින් සමුගන්න එක එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඒ හින්දා ඒ ගැන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමා මට මේ ආරාධනාව කෙරුවම මම මේක ඉතසිතින් බාරගත්තා. මොකද මේ අවස්ථාවේදී මට මේ කැපවීම කරලා රට වෙනුවෙන් මේ කටයුතු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හිටපු මහා බැංකුව අධිපතිවරයා කලකිරීමෙන් යන්නේ. මහා බැංකුවේ පීඩනයක් තියෙනවා. ඒක තේරුම් ගන්නට ඕනේ. මහා බැංකුව කියලා කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් නෙමෙයි. ඒ වැඩ කටයුතු කරද්දී සෑහෙන පීඩන එනවාමයි. අජිත් නිවාඩ් කාබ්‍රාල් මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් ඔබ වෙතට ගෙනීමට අප සූදානම්. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.